වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශාල් ජයවීර. කොරෝනා පාලනයට අඛණ්ඩව රටවසා දැමීම සුදුසු නොවේ. ආස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න ස්වාමින් වහන්සේ අවධාරණය කරති. මුදල් පනත් කෙටුම්පත වැඩි චන්දානුවකින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. අනාගතයේදී ණය නොමැති රටක් බවට ශ්‍රී ලංකාව පත් කරන්නේ යැයි මුදල් ඇමතිගෙන් සහතිකයක්. කොවිඩ් නිසා රජයට ලැබිය යුතු රුපියල් බිලියන 1600ක් අහිමි වෙයි. එන්නත් කරන ඉලක්ක සපුරා ගැනීමෙන් පසු නිරෝධායන ඇඳිරි නීතිය ඇතුළු සියලු සීමා ඉවත් කිරීමේ සැලසුමක්. හදිසි නීති රෙගුලාසි දිගු කලක් නොපවතින ලකුණු. මහපරිමාණ වාණිජ කිරිගොවි පෙළ පිහිටවීමට යයි. ඉදිරියේදී මෙරට සංචාරක ස්ථාන 6000ක් නැරඹීමේ අවස්ථාව. කිලෝ 6000කට වැඩි ගව මස් දෙහිවලදී පොලිස් භාරයට. කියුබාවෙන් සංචාරකයන්ට ලිහිල් ප්‍රතිපත්තියක්. සෞදි අරාබියෙන් ආසියාවට අඩු මිලට බොරතෙල්. දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා පිළ අසරණ වෙයි. කොරෝනා විපතින් රට මුදා ගැනීමට නම් ජනතාව ඉවසිලිවන්තව ක්‍රියා කළ යුතුයයි ආස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න ස්වාමින් වහන්සේ පවසති. ජාති ආගම් හා දේශපාලන වාසී නොතකා බැරෑරුම් අවස්ථාවේදී සියලු දෙනා එකමුතුව කොවිඩ් පරාජය කිරීමට නැගී සිටිය යුතුය. වසංගතයෙන් රට මුදා ගැනීමට රජය සහ සෞඛ්‍ය අංශ විශාල කැපකිරීමක් කළත් එහි සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් ජනතාව සෞඛ්‍ය නිර්දේශවලට අනුගත විය යුතුය. වෛරස් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අඛණ්ඩව රට වසා දැමිය නොහැකි යැයි උන්වහන්සේ අද විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළහ. නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක ඇතැම් පිරිස් අනවශ්‍ය ගමන් බිමන්වල යෙදෙන ආකාරයක් දක්නට ලැබේ. එසේ වුවහොත් රෝග ව්‍යාප්තිය හෙළ යන අතර රටේ ආර්ථිකයටද අහිතකර බලපෑමක් ඇති කරන බව උන්වහන්සේ කියා සිටිති. රට රැකගන්න ආරක්ෂා කරගන්න අපිම ඉදිරිපත් වෙන්න ඕන. අපේ විශාල වගකීමක් ඒ පිළිබඳව තියෙනවා කියන හැඟීමෙන් කටයුතු කරනවා නම් මම හිතනවා මේ කාර්ය සඵලමත් කර ගැනීමට රජයට දෙන ලොකු උදව්වක්. ඒ වගේම රජයේ සහ වෛද්‍ය අංශ බොහෝ වෙහෙසෙනවා මේ කාර්ය පිළිබඳව. ඒ නිසා මහ ජනතාවගෙන් වෙන වගකීම අඩු බව අපිට බොහෝ විට දකින්නට ලැබෙනවා. ඒ නිසා සෑම දිනම අපේ ජනතාව අපේ රට මේ විපතින් ගලවා ගන්නට ඕන කියන හැඟීමෙන් බුද්ධිමත්ව ක්‍රියා කරනවා නම් මම හිතනවා මේක ලොකු පහසුවක් වෙයි කියලා. මුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි චන්දානුවකින් සම්මත වෙයි. එම පනතට පක්ෂව ඡන්ද 134ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 44ක් ප්‍රකාශ කෙරුණේ. ශ්‍රී ලංකා සුරකුම්පත් විනිමය කොමිසම් සභා පනත් කෙටුම්පත අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් සහ අපනයන හා ආනයන පනත යටතේ රෙගුලාසි 3ක් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. කොවින් තත්ත්වය හමුවේ වත් ඉහළ හා පහළ ආදායම් ලබන කොටස කඩා වැටීමට ලක් නොවන ආකාරයෙන් රජය ක්‍රියා කළ බව රාජ්‍ය අමාත්‍ය ශයහන් සේමසිංහ මහතා පවසයි. සුබසාධක වියදම් කපා දැමීමක්ද සිදු නොවිය. කොවිඩ් තත්ත්වය හමුවේ වත් 4% පමණ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර තිබේ. පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයට එක්වෙමින් ඔහු මේ බව කීවේය. මේ ආර්ථිකයේ ප්‍රධානතම කඩාවැටීම එන්නේ 2015 අවුරුද්ද. 2015 19 කාලය තුල ආර්ථිකය මේ වගේ කඩාවැටෙන තැනකට අරගෙන ගියේ නැත්තම් කිසිම සලස්මක් නැතුව එදා යහපාලන ආණ්ඩුවට උදව් කරපු අයට වාසිසහගත විදියට කටයුතු කරේ නැත්නම් අද COVID-19 වසංගත තත්ත්වය තුළ අපි ආර්ථික අභියෝගයකට මුහුණ දෙන්නේ නැහැ. 2015-19 කිසිම අභියෝගයක් නැතුව තමයි අමාරුම කාලේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගොඩනගපු ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තා. ඒ හින්දා අපි 2019 බාර ගනිද්දී ඉතාම දුර්වල ආර්ථිකයක්, ඉතාම දුර්වල මහ භාණ්ඩාගාරයක් බාර අරගෙන
මාස කිහිපයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට කරද්දී අපි COVID-19 වසංගත තත්ත්වයට මුහුණ දුන්නා. අපි 2020 සහ 21 අවුරුදු වලට බිලියන 350කට ආසන්න අතිරේක මුදලක් වියදම් කරලා තියෙනවා. මේ රටේ සියලු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු වගකීම් ඉටු කරන්න ආණ්ඩුව කිසිම අවස්ථාවක පැකිලුන්නේ නැහැ. ඒ හින්දා අපි මොන අභියෝග ආවත් මේ රජය ඊටාම ශක්තිමත්ව ඉදිරියට යනවා වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ සහ අත්‍යවශ්‍ය සේවා සැපීමේදී කිසිම මුදල් කප්පාදුවකට අපි ලක් කළා නැහැ. ගෝලීය වසංගතය සමග අභියෝග රැසකට මුහුණ දීමට රජයට සිදුව තිබේ. ආදායම අඩුවී වියදම් වැඩිවීම කළමනාකරණය කළ යුතුයයි ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රධාන හේතුව දේශපාලනයේ බවයි. එබැවින් මෙම දේශපාලන ක්‍රියාවලිය වෙනස් නොකොට ආර්ථිකය ගොඩනැගිය නොහැකි බව ඔහු කීවේය. බදු අඩු කිරීම නිසා රජයට විශාල ආදායමක් අහිමි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පෙන්වා දුන්නේය. සාමාන්‍ය ජනතාවට ණය ලබා දීමේදී වැඩි පොලියක් අය කරන බවද ඔහු පැවසීය. මේක ගැඹුරෙන් විශ්ලේෂණය කරන්න තිබ්බා. මේ ආර්ථිකය තුළ තියෙන ව්‍යුහාත්මක ප්‍රශ්නය ඔබතුමන්ලා බැලුවේ නැහැ. බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕනේ. ඒ වගේම මූල්‍ය ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕනේ. ඒකට වහාම ව්‍යුහාත්මක වෙනසක් කරලා IMF එකත් එක්ක කතා කරන්න තිබ්බා. අපි බලාපොරොත්තු වෙනා මේකට හරියට උත්තරයක් දෙයි කියලා රජය විසින්. විනිමය සමාපනත් මෙරට පමණක් නොව විදේශ රටවලද සම්මත කරගෙන ඇතැයි ඇමති රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය. අපි ඉතාම ශක්තිමත්ව මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සමාජ ආරක්ෂණය වෙනුවෙන් ආර්ථික ආරක්ෂණය වෙනුවෙන් කරන්න පුළුවන් යුතුයකම් සියල්ල පසුගිය වසර එකහමාරක කාලය තුල කරපු බව අපි දන්නවා. ඒ යුතුයකම අපි ඉස්සරහටත් කරුවා. යුතුයකම බාර ගන්නට වඩාත් ශක්තිමත්ව රටේ ඉදිරියට අරගෙන යන්නට අපේ නව මුදල් අමාත්‍යවර බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඒ ශක්තිය තිබෙන බවත් අපි ඉතාම පැහැදිලිව මේ සභාව හමුවේ ප්‍රකාශ කරනවා. පැහැදිලි වගකීමක් තියෙනවා මහ බැංකුව ඇතුළු ආයතන වලටත් මේන් ලැබෙන මූල්‍ය සංසරණය පිළිබඳව සහ ලැබෙන මුදල් පිළිබඳව රට දැනුවත් කරන්නට. අනිත් පැත්තෙන් අපි ලබා දීපු බදු සහන වලින් රටට අවශ්‍ය ජනතාවට අවශ්‍ය සහනය නොලැබී ගිය බවත් අපිට හැඟීමක් තිබෙනවා. රජය ආර්ථිකමය වශයෙන් අපහසු කාලයක් වකවානුවක් පසු කරන බව අපි පිළිගත්තා. ජනතාවට අපහසුකම් තියෙන බව අපි බොහොම පැහැදිලිව දන්නවා. හැබැයි අතරදී අපි දකිනවා මෙවැනි බදු අඩු කිරීම හරහා සමහරක් වෙලාවට මේ රටේ සමාගම් විශාල අයුතු ලාභ ලබන බව. මම දැක්කා ඊයේ පළ වෙලා තිබෙනවා ලංකාවේ ප්‍රධාන සමාගම් 9ක් 2020 වසරට සාපේක්ෂව පළවෙනි කාර්තුවේ රුපියල් බිලියන 21ක ලාභ ලබාගෙන තියෙනවා. ඔව් සමාගම් පවතින්නට අවශ්‍යයි. පෞද්ගලික අංශය සක්‍රියව හැසිරෙන්නට අවශ්‍යයි. ඔවුන් ලාභ ලබන්නට අවශ්‍යයි. හැබැයි මේ සමාගම් අයුතු ලාභ ලබනවාද කියන කාරණේ පිළිබඳ අපි දැඩි විමසිල්ලක් කරන්න අවශ්‍යයි. කළුසල්ලි සුදු කිරීම ශිෂ්ට සමාජයකට ගැලපෙන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පෙන්වා දුන්නේය. නිත්‍යානුකූලව මුදල් උපයන අයට එම ක්‍රමවේදය අසාධාරණයකි. විදේශ ණය ගෙවීමේදී පසුගිය ආණ්ඩුව සිදු කළ ආකාරයට ණය ගෙවීම සිදු කිරීම දීර්ඝ කර ගැනීමට වත්මන් රජය උත්සාහ නොකරන බව ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ණය අඩු කරගනිමින් ණය නොමැති රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපේක්ෂාවයි. පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයට එක්වෙමින් ඔහු මේ බව කීවේය. ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ණය ලබා දීමට කැමැත්තෙන් සිටී. ජනතාවට ප්‍රයෝජනයක් අත්වන ව්‍යාපෘති සඳහා ලබන වසරේදී ඔවුන්ගෙන් ණය ලබා ගැනේ. රටේ ආදායම අභිබවා වියදම ඉහළ ගොස් තිබේ. කොවිඩ් හමුවේ සමස්ත තත්ත්වය උග්‍ර වී ඇත. එමෙන්ම මෙය සමස්ත ආර්ථිකය තුළ කාලයක් තිස්සේ ඇති වුණු ප්‍රතිඵලයකි. පසුගිය රජයන්ගත් ණය සියල්ල ගෙවීමට සිදු වී ඇත. කොවිඩ් නිසා රජයට ලැබිය යුතු රුපියල් කෝටි 1,60,000ක පමණ ආදායමක් අහිමි වී ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. එන්නත් කරන ඉලක්ක සපුරා ගැනීමෙන් පසු දැනට තිබෙන නිරෝධායන ඇඳරි නීතිය ඇතුළු සංචරණ සීමා ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. ජනගහනයෙන් වැඩි පිරිසක්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම එන්නත් කරණයේ ඉලක්කයයි. රුසියානු මාධ්‍යවේදීන් හමුවේ ඇමතිවරයා මේ බව කීවේය. සංචාරක සංවර්ධනාධිකාරිය ක්‍රියාත්මක කර ඇති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගී වීම සඳහා ඔහු දැන් රුසියාවට ගොස් සිටී. ජනතාවගේත් සංචාරකයන්ගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා රජය ක්‍රියා කරමින් සිටී.
එහිදී රුසියානුවන්ට සුවිශේෂී තැනක් හිමිවන බව ඇමතිවරයා පෙන්වා දී. සෞඛ්‍ය ආරක්ෂිත සංචාරක බොබුලු ක්‍රමවේදය ලොවට හඳුන්වා දුන්නේද ශ්‍රී ලංකාව බව ඇමතිවරයා කීවේය. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ඓතිහාසික වටිනාකමක් ඇති හා විනෝදාස්වාදය ලැබිය හැකි සංචාරක ස්ථාන 6000ක් නැරඹීමේ අවස්ථාව උදා කරගත හැකි බවද ඒ මහතා සඳහන් කරයි. මෙරට මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට රැගෙන යාමේ පුරෝගාමියා වූ ජිනදාස ගුරුගේ මහතාගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි සංවේගයට පත් වූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. ගුරුගේ මැණික් නාමය ජාත්‍යන්තරයේද දිදුලයි. මැණික් කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ වෘත්තීය ගැටලු නිරාකරණය සඳහා ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ මහා සංගමය බිහි කළ නිර්මාතෘවරයා වූයේද ඒ මහතා බව රාජපක්ෂ මහතා සිහිපත් කරයි. ඔහු වැවිලි කර්මාන්තය මෙන්ම සංචාරක කර්මාන්තය සඳහාද තම ව්‍යාපාරික දැනුම මෙහි වූ බව ඒ මහතා පෙන්වා දෙයි. ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට නියෝජිතයන් 5 දෙනෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් නම් කර තිබේ. අමාත්‍ය බැසිල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වෙන සුසිල් ප්‍රේමජයන්ත, අජිත් නිවාඩ් කබ්‍රාල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙන නිරෝෂන් පෙරේරා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුද ඒ අතර වෙති. කිලෝ 6000කට වැඩි ගව මසන් දෙහිවලදී සෝදිසි කළ ලොරි රථ දෙකක තිබී විශේෂ කාර්යබලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනය කළ ගවයන් 40කට ආසන්න සංඛ්‍යාවගේ මසන් එහි තිබූ බව වාර්තා වෙයි. මෙවායේ වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 60කට වැඩිය. හොරෝපතාන ප්‍රදේශයේදී ඝාතනය කළ මෙම ගවයන් කොළඹට රැගෙන එන බවට බුද්ධ්‍යංශ වාර්තා කර තිබුණි. ඒ අනුව විශේෂ කාර්යබලකායේ කණ්ඩායම් 3ක් ගම්පහ ප්‍රදේශයේ සිට එම ලොරි රථ දෙක පසුපස හඹා පැමිණ තිබේ. දෙහිවල ප්‍රදේශයේදී ඒවා සෝදිසියට ලක් කෙරුණි. ඒවායේ සිටි සැකකරුවන් සහ ලොරි රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත. පාස්කු දින ප්‍රහාරයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, නීතිඥ හිජාස් හිස්බුල්ලා, මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් පකිල් ඇතුළු සැකකරුවන් 7 දෙනා ලබන 27 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය. සැකකරුවන් සම්බන්ධයෙන් විත්තියේ නීතිඥ මඩුල්ල ඇපෙල්ලීමට අදාළ ලිඛිත දේශනය ඉදිරිපත් කළේය. නීතිපතිවරයාගේ සහයගෙන ඉදිරි දිනකදී ඊට පිළිතුරු ගොනු කරන්නයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. බදියුදීන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරින් මහතා පෙනී සිටියේය. මෙළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. හදිසි නීති රෙගුලාසි දීර්ඝකාලීනව පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. සීනි සහල් තොග තත්වය පිළිබඳ අනාවරණ වීමත් සමග මෙම නියෝග පැනවීමේ අවශ්‍යතාව මතුවිය. ලෝක ආර්ථික අර්බුදය හා ආහාර අර්බුදයද ඉහළ ගොස් තිබේ. මෙරට ආහාර සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්වය පාලනය කිරීම හදිසි නීතිය ගෙනීමේ අරමුණ බව ඇමතිවරයා කියයි. මෙරට භාෂණය නිදහස, උද්ඝෝෂණය කිරීමේ නිදහස මෙන්ම අදහසන් ප්‍රකාශ කිරීමේ නිදහස යන සියලු දේ සුරක්ෂිතය. ජනතාවගෙන් අසාධාරණ ලෙස ගසා කන යම් යම් වෙළඳ කොටස් සම්බන්ධයෙන් ජනතාව තුළ විරෝධයක් පැන නැගී ඇත. ඒ නිසා හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කළ බව ඒ මහතා කියයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍යයේ හඬ අවධානය පිණිසයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2001 හා ඊට පසු වර්ෂවල අවස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට අදාළ සහතික පත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරයි. දැනට ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිඵල තහවුරු කිරීමේ ක්‍රමවේදය භාවිත කර
2001 හා ඊට පසු වර්ෂවල එම විභාගවල ප්‍රතිඵල සටහනක් භාගත කර තම අවශ්‍යතාව පරිදි අදාළ ආයතන වෙත ඉදිරිපත් කිරීමට අයදුම්කරුවන්ට හැකියාව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ අපගේ සේවා යන පූර්ව යටතේ ඇති ප්‍රතිඵල තහවුරු කිරීම යන කොටසට පිවිසිය යුතුය. එමගින් භාගත කරගන්නා විභාග ප්‍රතිඵල සටහනේ යොමු අංකයේ භාවිත කර ඕනෑම ආයතනයකට පුද්ගලයෙකුට හෝ පාර්ශවයකට එම ප්‍රතිඵල නොමිලේ සහතික කර ගැනීමේ පහසුකම දැන් සලසා ඇතැයිද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා නිවේදනය කරයි. විදෙස් පුවත්. ලොව ඉහළම තෙල් අපනයනකරුවන සෞදි අරාබිය මේ මාසයට සාපේක්ෂව ඉදිරි මාසවලදී ආසියානු රටවල් සඳහා බොරතෙල් මිල අඩු කර තිබේ. එහෙත් යුරෝපයට සහ ඇමරිකාවට එම වෙනස බල නොපානු ඇත. ආසියාවට මෙම සහනය ලැබුණේ එම රටවල් කොරෝනාවලින් දැඩි පීඩාවට පත්ව සිටි නිසාය. ඔපෙක් සංවිධානය සහ අනිකුත් තෙල් නිපදවන රටවල් දෛනික තෙල් නිෂ්පාදනය බැරල් 4 ලක්ෂයකින් ඉහළ නැගවීමටද දැන් තීරණය කර ඇත. නොවැම්බර් 15 වෙනිදා සිට කියුබාව සංචාරකයන් සඳහා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කරයි. මේ වන විට සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි පාලන ක්‍රමවේදයක් එරටෙහි පවතී. එහිදී ඉවත් කෙරෙන සුවිශේෂී නියෝගයක් වන්නේ රටට ඇතුළු වූ පසු PCR පරීක්ෂණ අවශ්‍ය නොවීමයි. තම රටේ සිට රැගෙනෙන සහතිකය පිළිගැනේ. දේශීය සංචාරක වෙළඳපොළ ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීම එරට සංචාරක අමාත්‍යාංශයේ අරමුණයි. නොවැම්බර් වන විට ජනගහනයෙන් 90%කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා 2ම ලබා දීම සැලසුමයි. වසංගතය හේතුවෙන් හවානාහි හොස්මාර්ති ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාස 7කට වැඩි කාලයක් වසා දමා තිබුණේ. කියුබානු ආදායමෙන් 10% ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරයෙනි. අවුරුදු 6 සිට 17 දක්වා වයස්කාණ්ඩී අයට චිලි රාජ්‍ය චීනයේ සුළුවෙක් කොවිඩ් එන්නත අනුමත කරයි. එරට මහජන සෞඛ්‍ය ආයතනය මීට අදාළ නියෝග එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත. රටේ ජනගහනය අඛණ්ඩව ආරක්ෂා කිරීමට නම් කුඩා දරුවාගේ සිට සැමට එන්නත ලබා දීම අත්‍යවශ්‍යයි. එරට මහජන සෞඛ්‍ය ආයතනයේ ප්‍රධානියෙක් වෙන හෙරිබර්ටෝ ගාෂියා සඳහන් කරයි. මේ වන විට එරට ජනගහනයෙන් 86%කට එන්නත ලබා දී අවසන්ය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. තාක්ෂණ උද්‍යාන ස්ථාපිත කිරීමට බාණ්ඩාගාර ලේකම්ට මුළු කොටස් අයිතිය හිමිවන පරිදි තාක්ෂණ උද්‍යාන සංවර්ධන සමාගම පිහිටුවීමට යයි. එය කොළඹ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කර පෞද්ගලික ආයෝජකයන්ටද ව්‍යාපෘතිවලට සම්බන්ධ වීමේ අවස්ථාව උදා කෙරේ. ගාල්ල කුරුණෑගල අනුරාධපුර මහනුවර හා මඩකලපුවේ තාක්ෂණ උද්‍යාන 5ක ස්ථාපිත කිරීමට 2021 අයවැය මගින් යෝජනා කර ඇත. ඒවා පිහිටුවීමට යෝග්‍ය ස්ථාන තාක්ෂණ අමාත්‍යාංශය දැන් හඳුනාගෙන තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවල තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. පාපන්දු ඉතිහාසයේ පෙරලිකාරම ගිම්හාන ක්‍රීඩක හුමාරුව මෙවර සිදු කෙරෙනු බව පාපන්දු ක්‍රීඩා විශ්ලේෂකයෝ කියති. සාමාන්‍යයෙන් එක් පාපන්දු සමයක මෙවැනි අවස්ථා දෙකක් පවතී. අගෝස්තුවේදී සිදු කෙරෙන ක්‍රීඩක හුමාරුව සහ ජනවාරියේදී සිදු කෙරෙන ශ්‍රීත ඍතු ක්‍රීඩක වින්ඩෝව ඒ අතර වේ. මෙවර අගෝස්තුවේදී සිදු වූ හුමාරුවේදී පෙරලිකාර සිදුවීම් රසක් වාර්තා විය. එහිදී අඩු වියදමකින් වැඩි වාසියත් කර ගැනීමට ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මාන් කණ්ඩායම සමත් විය.
ඊට ප්‍රධාන හේතුව වූයේ කිසිදු මුදලක් නොගෙවා ප්‍රබලතම ක්‍රීඩකයන් රැසක් තම කණ්ඩායමට එක් කර ගැනීමට ඔවුන් සමත් වීමයි. ඒ අතර ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු වන ලයනල් මෙසි ද වේ. මෙසි වැනි ක්‍රීඩකයෙකුට ඉහළම වැටුපක් ගෙවන්නේ යුරෝපයේ ඇති පාපන්දු ක්‍රීඩා සමාජ අතරින් සුළු සංඛ්‍යාවක් පමණි. ඔහුට අමතරව ඉතාලියේ ඉන්ටර් කණ්ඩායමේ අශ්රොෆ් හකීම් හා පෝටෝ කණ්ඩායමේ බැනිලෝ පෙරේරාද තම කණ්ඩායමට එක් කර ගැනීමට පැරිස් සෙන්ට් ජර්මන් කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය දැන් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. පළමුව ලකුණු රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩලු 9ක් දැවී ලකුණු 203ක් රැස් කිරීමට සමත් විය. චරිත අසලංක ලකුණු 47ක් රැස් කළේය. නායක කේශව මහරාජ් කඩලු 3ක් බිඳහෙළිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. සැම්සුන් ශිෂ්‍ය නියෝජිත වැඩසටහන දැන් ක්‍රියාත්මකයි. රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල දක්ෂ සිසුන් සඳහා සැලසුම් කර ඇති මෙම වැඩසටහන මගින් ඔවුන්ට ප්‍රතිලාභ රාශියක් හිමිවේ. නව තාක්ෂණයට මෙරට අනාගතය හැඩගැස්වීමේ ශක්තිමත් වේදිකාවක් ලෙස මෙය පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ඇත. විශ්වවිද්‍යාල සිසුන් අතර මිත්‍රශීලී සහ වෘත්තිමය සම්බන්ධතාවක් ඇති කර ගැනීම මගින් බහුකුසලතා ඇති පිරිසක් නිර්මාණය කරගත හැක. සැම්සුන් ස්ටුඩන්ට් ඇම්බැසඩර් ලෙස ඇති ෆේස්බුක් පිටුවෙන් ලියාපදිංචි විය හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මහපරිමාණ වාණිජ කිරිගුවපල පිහිටවීමට පෞද්ගලිකංශයේ ආයෝජකයන්ට දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් ලබා දීමට රජය තීරණය කරයි. මේ යටතේ රජයට අයිති ඉඩම් අක්කර 1900කට වැඩි ප්‍රමාණයක් බදු පදනම යටතේ පෞද්ගලිකංශයට ලැබෙනු ඇත. දේශීය කිරි නිෂ්පාදනය දියුණු කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන් දිරිගැන්වීම වෙනුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. එම යෝජනාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙතද ඉදිරිපත් කර තිබේ. ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවල භාවිතයට නොගන්නා ඉඩම් මේ සඳහා යොදා ගැනේ. මෙරට දියරකිරි අවශ්‍යතාවයෙන් 40%ක් දේශීයව නිෂ්පාදනය කරයි. ඉතිරි ප්‍රමාණය ආනයනය කිරීමට වාර්ෂිකව වැය කරන මුදල ඩොලර් මිලියන 50කි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. බස්නාහිර සබරගමුව මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවන තද වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකිය. ඇතැම් ප්‍රදේශවලට තද සුළං ඇතිවීමේ හැකියාව පවතී. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. කොරෝනා පාලනයට අකණ්ඩව රට වසා දැමීම සුදුසු නොවේ.
ආස්කිරි පාර්ශවයේ මහානායක ආතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න ස්වාමින් වහන්සේ අවධාරණය කරති. මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 90කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. අනාගතයේදී ණය නොමැති රටක් බවට ශ්‍රී ලංකාව පත් කරන්නේ යැයි මුදල් ඇමතිගෙන් සහතිකයක්. කොවිඩ් නිසා රජයට ලැබිය යුතු රුපියල් බිලියන 1600ක් අහිමි වෙයි. එන්නත් කරන ඉලක්ක සපුරා ගැනීමෙන් පසු නිරෝධහාය නෑන්ද්‍ර නීතිය ඇතුළු සියලු සීමා ඉවත් කිරීමේ සැලසුමක්. හදිසි නීති රෙගුලාසි දිගු කලක් නොපවතින ලකුණු. මහා පරිමාණ වාණිජ කිරිගොවිපළ පිහිටවීමට යයි. ඉදිරියේදී මෙරට සංචාරක ස්ථාන 6000ක් නැරඹීමේ අවස්ථාව. කිලෝ 6000කට වැඩි ගව මස් දෙහිවලදී පොලිස් භාරයට. කියුබාවෙන් සංචාරකයන්ට ලිහිල් ප්‍රතිපත්තියක්. සෞදි අරාබියෙන් ආසියාවට අඩු මිලට බොරතෙල්. දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා පිළ ලකුණු 203කට සීමා වෙයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මේ ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.